සිල්ම දරුවන්ට ආයුබෝවන්. අද දින අපච්චි ඔබ හමුවට එන්නේ ඉතිහාස විෂය ධාරාවේ තාමත්ම වැදගත් කොටසක් ඔබත් එක්ක කතා කරන්න. අද පුතේ දුවේ මම අද කතා කරන්නේ විෂය කරුණු පිළිබඳව නෙමෙයි. අද මම කතා කරන්නේ අද ගොඩාක් දරුවෝ විභාග ප්‍රශ්න පත්‍රය පිළිබඳව හොයන අධ්‍යයනය කරන කාලයක්. එතනදී අද අපච්චි ඔබ හමුවට එන්නේ විශේෂයෙන්ම ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය ඉතිහාසයේ පේපර් එක කොහොමද නිර්මාණය වෙන්නේ. ගොඩාක් අද අපේ සුවහසක් දරුවන්ට අපස සාපේල දරුවන්ට මේ පිළිබඳව නිසි අවබෝධයක් නැහැ. අපි 10 සහ 11 ශ්‍රේණියේ සිලබස් එක සමස්ත විෂය නිර්දේශ ඉගෙන ගන්නවා විනා අපි ඉලක්කයක් එක්ක වැඩ කරලා නැහැ. ඒ ඉලක්කයක් එක්ක වැඩ කරලා යෑමේදී අපිට තාමත් වැදගත් පුතේ අපිට රජය මගින් ලබා දෙන විභාග දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන මේ විභාග ප්‍රශ්න පත්‍රය නිර්මාණය වෙන්නේ කොහොමද? හදන්නේ කොහොමද? ඒ පිළිබඳව කිටි විවරණයක් කරන්න තමයි අපච්චි මේ හදන්නේ. මම හිතනවා තාමත් මොනවද ඔබ මේ වීඩියෝ දෙස බලාගෙන ඉඳි වීඩියෝ බලයි. ඉතින් මම හිතනවා මේ පිළිබඳව වානිකුත් යාළුවන්ට මේ පිළිබඳව දැනුම් දෙන්න. ඉතින් මේක තාමත් හොඳින් බලන්න. මම ආරාධනා කරනවා ගෙදරක 6-7 අපේ 10-15 ශ්‍රේණි වල ඉන්න සියලුම දරුවන්ට මේ තාමත් වැදගත් දෙයක් බවට පත් වෙයි. ඉතින් යමක් කරද්දී අපි යමක් අරමුණක් ඇතුව කලින් ඒ තමයි අපච්චි හැමදාම කියන දේ. අපි බලමු මේ ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයේ කොහොමද නිර්මාණය වෙන්නේ? කොහොමද හැදෙන්නේ? පුතාලා දන්නවා මේ වෙනකොට 10 සහ 11 ශ්‍රේණි විෂය නිර්දේශ දෙකම ඔබ ආවරණය කරන්න ඕන. එහෙම ආවරණය කරොත් තමයි පුතේ අපිට අපේ සාපේල විභාගයේ සමස්ත හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන් වෙන්නේ. මොකද විභාග පේපර් එක නිර්මාණය කරන්නේ 10 සහ 11 ශ්‍රේණි කියන සිලබස් දෙකෙම. ඒ නිසා පුතේ ඒකට අවශ්‍ය අඩිතාලම තමයි 6 7 8 9 පන්ති වලින් අපිට ලබා දෙන්නේ. මම කිව්වම කිව්වොත් 6 7 පන්ති දෙකෙන් අපි දැනුම ලබාගෙන එන ගමන් ඇත්තටම 8 සහ 9 ශ්‍රේණි වලින් දරුවෝ ඉන්නවනම් සා ඔබ 8 9 ශ්‍රේණි පහු කරලා ආපු දරුවෙක් විදියට විශේෂයෙන්ම 8 ශ්‍රේණිය සහ 9 ශ්‍රේණියේ දැනුම ඔබට ඉතාමත් වැදගත්. මම කිව්වම කිව්වොත් 8 ශ්‍රේණියේ දැනුම නිර්මාණය කරන්න පුතේ සිලබස් එක හදන්නේ 10 වෙනි ශ්‍රේණිය ඉලක්කගත කරලා 9 ශ්‍රේණියේ විෂය නිර්දේශ නිර්මාණය කරන්නේ 11 ශ්‍රේණියේ ඉලක්කගත කරලා. එහෙනම් අපි බලමු මේ ප්‍රශ්න පත්‍ර ව්‍යුහය කොහොමද නිර්මාණය වෙන්නේ. පුතාලා දන්නවා මේ ඉතිහාසයේ කියන ප්‍රශ්න පත්‍රය අපි විෂය අංකයේ විදිහට ගත්තොත් විෂය අංකයේ 33. අපේ විෂය අංකයේ 33. මේක පාඩම් කරන්න ඕනේ නැහැ පුතේ. නමුත් අපි දැනගන්න ඕනේ ඉතිහාස විෂය අංකයේ 33 කියලා. ඒ වගේම තමයි මේ සමස්ත අපිට ප්‍රශ්න පත්‍රයක අපිට දෙන කාලය සමස්ත කාලය පුතේ පැය 4ක්. ඒක කැඩෙනවා. ඒ පැය 4 කැඩෙනවා. මොකද බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක එක පැයකුත් ඉතුරු පැය 3 සෙකන්ඩ් පේපර් එක දෙවෙනි ප්‍රශ්න පත්‍රයට යන ආදී වශයෙන්. අපි දැන් බලමු පුතේ මේ සමස්ත පේපර් එක කොහොමද තව නිර්මාණය වෙන්නේ කියලා. පුතාලා දන්නවා පළවෙනි පත්‍රය. අපේ පළවෙනි පත්‍රය මේකේ කාලය පැය එකයි. මේක ලැබෙන කාලය පැය එකයි. මේ පේපර් එක පුතේ හැදෙන්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් විදිහට. බහුවර්ණ. ඒ කියන්නේ වර්ණය නිවැරදි වර්ණය තෝරන්නයි තියෙන්නේ. ප්‍රශ්න 40ක්. ප්‍රශ්න 40ක් ලැබෙනවා පුතේ. ඒකට ඔබට ලැබෙන ලකුණු දෙක ගන්න. ලකුණු දෙක ගන්න. සමස්ත ලකුණු ප්‍රමාණය ලකුණු 80. ලකුණු 80. කොහොමද මේ බහුවර්ණ පේපර් මම උදාහරණයක් මෙතනින් පෙන්නනවා. පුතාලා හිතන්න මේකට අපිට අපි කියන්නේ කතාවේ කොටු කොලයක් කියලා. අයි මේ කව කොලයක් උදා වෙන්නේ. අපිට කව කොලයක්. කියන්නේ කව තියෙන්නේ. මේ බලන්න අපි සම උදාහරණයක් ගන්න පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ පුතේ අපිට හම් වෙනවා මෙහෙම උත්තර 4ක්. ඔබ මොකද කරන්නේ? ප්‍රශ්න පත්‍රය හොඳින් කියවලා ප්‍රශ්න පත්‍රය හොඳින් ප්‍රශ්න හොඳට කියවලා පුතේ නිවැරදි වර්ණය තෝරන්න. ඒ නිවැරදි වර්ණය ඉදිරියෙන් රතු පෑන නෙමෙයි පුතේ මම ඔයාලට මේ පෙන්නන්නේ මේ රතු පෑන පාවිච්චි කරන මේක හයිලයිට් කරලා පෙන්නන්නේ. ඔබ පැන්සල පාවිච්චි කරනවා නම් ඉතාමත් වටිනවා පුතේ බහුවර්ණ පේපර් එකේ බහුවර්ණ පේපර් එක ඔබට කරන්න වටිනම උපාංගයේ විදිහට මම සලකන්නේ කාබන් පෑනට වඩා පැන්සල් එක. මොකද එකක් හරි වැරදුනොත් ඔබට මෙතන මකන්න ලේසි. අර ඒ නිසා පුතේ පැන්සල පාවිච්චි කළා හරියටම ඔබ තෝරන නිවැරදි වර්ණය ඉදිරියෙන් මෙම කතින් ලකුණු යොදා. හරි. ඉතින් මම දකිනවා ගොඩාක් දරුවෝ මේක ගොඩාක් වැරදි කරනවා පුතේ. සමහර කට්ටිය මේ කව පාට කරනවා.
සමහරකට මෙහෙම එළියන්නේ. මේ වැරදි. මේ වැරදි ක්‍රම. උදාහරණ අහන හොඳින් සැලකිය යුතුයි කියන කොටස කියවුවොත් ඒකේ කියනවා පුතේ පැහැදිලිවම මාන නිවැරදි වර්ණය තෝරගෙන ඒක ඉදිරියෙන් නැත්නම් ඒක කතර ලකුණකින් කපන්න කියන. පැහැදිලි නේද පුතේ? එහෙනම් මේව තමයි පුතේ මේ වගේ ප්‍රශ්න 40ක්. ප්‍රශ්න මේ කව 40ක් එක්ක පුතේ ප්‍රශ්න 40ක මේ වගේ ලැබෙනවා. ඔබ ලස්සනට නිවැරදි වර්ණය තෝරන්න ඕන. හරි. මේක තමයි පුතේ බහුවර්ණ පේපර් එක හදින්නේ මේ සමස්ත බහුවර්ණ පේපර් එක නිර්මාණය වෙන්නේ පැත්තෝ. ඔබ ඉගෙන ගන්න 10 වෙනි ශ්‍රේණිය සහ 11 වෙනි ශ්‍රේණිය පෙළපතේ. ඉතින් මම ඔබෙන් ඉල්ලනවා ඔබ තාමත් ගෙදර නම් ඉන්නේ. තාම පාසල් පටන් අරගෙන නැති නිසා පුතේ ඔබ තැම්පත් පරක්කු නැහැ. මගේ 11 වෙනි ශ්‍රේණිය පැටව අනිවාර්යයෙන්ම සමස්ත ඕලෙවල් කරන දරුවෝ ගෙදර ඉඳගෙන පුතේ හොඳට 10 වෙනි ශ්‍රේණිය සහ 11 වෙනි ශ්‍රේණිය අච්චුපත අකුරක් නෑර කියවන්න. ඒ වැදින රූපසටහන් බලන්න. මේ රූපසටහන වල තියෙන කොටස් තා හොඳින් අධ්‍යයනය කරන්න. ඒ රූපෙට යටින් තියෙන කොටස් තා හොඳින් කියවන්න. ඉතින් මම හිතනවා පුතේ ඔබට ලොකු ජයග්‍රහණයක් බහුවර්ණ පේපර් එක ලැබෙනවා. පෙළ පොතයි තා හොඳින් කියවන්න. මේක අහගෙන දරුවෝ හොඳට මතක තියාගන්න. අදම පටන් ගන්න පුතේ මේ අච්චුපතේවත් මේ පෙළ පොත කියවන්න පටන් ගන්න. නිකන් ඔබ සාමාන්‍ය පොතක් කියවනවා වගේ මේ පෙළ පොත කියවන්න. හරි ලස්සනයි. ඉතිහාසය කියන්නේ කතන්දර දින්නේ. ඉතින් මේ කතන්දර ටික පුතේ කියවගෙන යන්න. එච්චරම ඔබෙන් ඉල්ලන්නේ. පුතේ අපි යන්න දෙවෙනි පත්‍රය. මේ දෙවෙනි පත්‍රේ තාමත් වැදගත්. මේ දෙවෙනි පත්‍රේ නිර්මාණය වෙන්නේ පුතේ අපි කියන්නේ සෙකන්ඩ් පේපර් එක කියලා. මේ දෙවෙනි පත්‍රය. ඒකට පුතේ ලැබෙනවා කාලය පැය 3ක්. කාලය පැය 3ක්. මේ කාලය පැය 3ක් ලැබෙන ප්‍රශ්න පත්‍රයක්. මේක තාමත් වැදගත්. ඔබේ සෙකන්ඩ් පේපර් එක පැය 3ක පේපර්. අපි එහෙමයි කියන්නේ. මේ පැය 3 පේපර් එකේදී පුතේ ඔබට ලැබෙනවා ප්‍රශ්න. ඔබට ලැබෙනවා ප්‍රශ්න කීයද? මේකේ පළවෙනි ප්‍රශ්නේ. මේක පුතේ අනිවාර්යයි. මේක අනිවාර්ය ප්‍රශ්නයක්. මේක අනිවාර්යයි. මේ අනිවාර්ය ප්‍රශ්නේ කොටස් කීපයකට ගන්නවා. එකක් අයන්න සහ ආයන්න. මේ අයන්න කියන කොටස. මේ අයන්න කියන කොටස පුතේ ඒක ඇත්තටම සිතියක්. ඔබ ලැබෙන්නේ සිතියක්. සිතියක්. මම පොඩ්ඩක් පළයන්ට මේ ගේන්නම් පුතේ මේවා. මේ අයන්න කියන කොටස සිතියක්. මේ සිතියක් කිව්වා පුතේ මේකේ කොටස් දෙකයි. එකක් තමයි ලංකා සිතිය. ලංකා සිතියමයි අපේ කතාව කියන්නේ ලෝක සිතිය. ලෝක සිතිය. අපි බොහෝ දුරට අපිට ආසියානු මැප් එක දෙන්නේ. මේ ලංකා සිතියේ පුතේ ස්ථාන 12ක් දෙනවා. ලෝක සිතියේ ස්ථාන 6ක් දෙනවා. ඔබ දන්නවා මේකට එක ගානේ පුතේ ලකුණු 18ක්. ලකුණු 18ක් ලැබෙනවා. අපිට එනවා මේ සිතියම අනිවාර්යයි. එන එක ලංකා සිතියම සහ ඒක ඔබේ ස්ථාන ලංකා සිතියම තියෙනවා පුතේ. මේ ස්ථාන අපිට ලකුණු කරන්න වෙනවා. මේ ස්ථාන අපේ පිට තියලා ලකුණු කරන්න. तर लोक सिद्धीमध्ये ඒවා. ඒතර මේ ලකුණු 17ක ප්‍රශ්න. හරි. ඒක පුතේ මේ ආයතන කියන කොටස. මේ ආයතන කියන කොටසේ අනන්‍ය අපිට එන්නේ කෙටි පිළිතුරු සැපයි. කෙටි පිළිතුරු සැපයි. දැන් මම මේ කෙටි පිළිතුරු සැපයි. ඒක පුතේ මම කියන්නේ හොඳට අච්චුපත බලන්න. ඒ අච්චුපතේ තියෙන පුතේ 10 11 වෙනි අච්චුපතේ රූපසකහන. ඉතින් හොඳින් අධ්‍යයනය කරන්න. අපිට රූපසකහන ආශ්‍රිත ප්‍රශ්න ටික අපිට එන්නේ. රූපසකහන දෙකක් දීලා ඒ රූපසකහන දෙකෙන් එකකින් ප්‍රශ්න 4 ගානකට ලකුණු 8ක් ලැබෙනවා. දෙකද? ලකුණු 8ක් 4 ගානක්. තව යනවා කෙටි පිළිතුරු සපයන ලකුණු 4ක්. ඒතර ඒ 4ේම 3ක් කියන්නේ 12ක්. නමුත් මෙතන ලකුණු 12ක් ලැබෙනවා. පුතා හිතන්නේ මේ ලකුණු 18යි 12යි කියන්නේ ලකුණු 30ක ප්‍රශ්නයක්. එහෙනම් ලකුණු 30ක් කියන්නේ අපේ විභාග පේපර් එකේ අනිවාර්ය ප්‍රශ්න. ඒකට වන්දේ මම කියන්නේ මේවා සිතියක්. සාකේත පිළිතුරු සැපයි. මේක පුතේ මම දකින දේ තමයි ගුරුවරයෙක් විදියට ඔබට කිසිම තැනක පෙළ පොතේ මේවට පුතේ පාඩමක් නැහැ. ඔබ බලන්න 10 වෙනි සහ 11 වෙනි අච්චු පොතේ තියෙනවා කියලා සිතියම් ලකුණු කිරීම කියලා පාඩමක් නැහැ. කෙටි පිළිතුරු සැපීම කියලා පාඩමක් නැහැ. නම් මේක ප්‍රධානම දේ තමයි මතලා හොඳට පුතා අච්චු පොත අධ්‍යයනය කරන්න ඕනේ. ඒක රූප ස්ථාන බලන්න ඕනේ. හොඳට අච්චු පොත කියවලා තියෙන දරුවෙක් කිසි ගැටලුවක් නෑ. අනිත් දවසේ නිතරම සිතියම් අභ්‍යාස කළ යුතුයි. අපි ලැබෙන ගංගා සිතියමත් එක්ක ලැබෙන්නේ
ඒවා අධ්‍යයනය කරන්න ඕනේ පුතේ. ඒවා නිවැරදි ස්ථාන ලකුණු කරන්න ඔබ නිතරම පුරුදු පුහුණු වෙලා තියෙන්න ඕනේ. ඒකමද සාමාන්‍ය සිතියම් මෙච්චර අනිවාර්ය වෙන්නේ ඇයි පුතේ? අපි සම්නවා ඉතිහාසයත් එක්ක භූගෝලීය පරිසරය බොම් බැඳලා තියෙනවා. කියන්නේ භූගෝල විද්‍යාව දන්නේ නැත්නම් භූගෝලයක් දන්නේ නැත්නම් අවකාශීය පරිසරය දන්නේ නැත්නම් පුතේ අපිට ඉතිහාසය ඉගෙන ගන්න බෑ. ඒක අපේ සිතියම් වලට තාමත්ම අපේ ඉතිහාසයේ පේපර් එකේ අද්විතීය ස්ථානයක් ලැබිලා තියෙනවා. ඒක අපිට මේවා විශේෂම අපිට මතක් කරගන්න. පුතේ ඊට පස්සේ මේ පළවෙනි ප්‍රශ්නේ පුතේ ඔබට ලැබෙනවා පුතේ ප්‍රශ්න කීයක්? පළවෙනි ප්‍රශ්න අනිවාර්යයි. ඊට පස්සේ පුතේ පුතාලට ලැබෙනවා මේ පළවෙනි ප්‍රශ්න අනිවාර්යයි. 2 3 4 5 6 මේ පළවෙනි ප්‍රශ්න අනිවාර්යයි කියලා මම කියවනේ. ඒක මෙහෙම දාන්න. प्रश्न अनिवार्य तो मेरे लैवेंडर पेपर के डेविड पात्रे सारे रिपोर्ट्स के लिए तो डेविड पात्रे तो डेविड पात्रे क्या है प्रश्न क्या था देखकर तुम खतर पाए हाथ प्रश्न को लैवेंडर क्या था हाया प्रधान प्रश्न हाया उदाहरण में कहेगा कि देवनी प्रश्न देवनी पात्रे पारमी प्रश्न अनिवार्य देवनी प्रश्न हायक लැබෙනවා මේ හැම ප්‍රශ්නෙකට ලකුණු කීයද ලකුණු 18ක් සමස්ත ලකුණු 18ක් එක ප්‍රශ්නේ ලකුණු 18 බැගින් පුතේ ප්‍රශ්න කීයක් කරන්න ඕනද හතරක් කලින් ප්‍රශ්න හතරක් කලින් කරකිනුනේ සමස්ත ලකුණු ප්‍රමාණය 72යි මම ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ මේ හැම ප්‍රශ්නයක් ගමු සාකු උදාහරණ දෙවෙනි ප්‍රශ්නේ කියලා මේ දෙවෙනි ප්‍රශ්නේ තියෙන කොටස් කීයද කොටස් 4ක් අනිත් මේ කොටස් 4ේ ලකුණු ලැබෙන්නේ පුතේ මේක ලකුණු 3යි ලකුණු 4යි ලකුණු 5යි ලකුණු 6යි අන්නෝලේ ලකුණු 18 නිර්මාණය වෙනවා හොඳට මතක තියාගන්න පැත්තෝ මේ ලකුණු 3 කර්ම වශයෙන් ලියන්නේ මේ ලකුණු 4ක් කර්ම වශයෙන් ගන්නවා මේ ලකුණු 5 දෙන්නේ පුතේ කර්ම දෙකකින් පැහැදිලි කරා අන්න ඉතින් පුතාට සිද්ධ වෙනවා කර්ම දෙකට ලකුණු දෙකයි විස්තරයට ලකුණු 3යි පුතේ හතරේ කොටසක් එක කර්ම දෙකකින් නැත්නම් කර්ම 3කින් කර්ම දෙකකින් කියලා අපි ගමු කර්ම දෙකකින් දුන්නොත් පුතේ කර්ම දෙකට ලකුණු දෙකයි විස්තරයට ලකුණු 4යි අන්න ඔමයි පුතේ මේක නිර්මාණය වෙන්නේ එහෙනම් මේ විවේගගත රචනාවලදී පුතාට විස්තර කරන්න තියෙන්නේ මේ 3-4 ප්‍රශ්න දෙක පමණයි. ତර මේ 1-2 කියන කොටස් දෙක පුතේ කර්ම වශයෙන් ඉල්ල තමයි ලකුණු ගන්න තියෙන්නේ. දැන් තාම කොහොමද අධ්‍යයනය කරන්නේ? දැන් ගොඩාක් ළමයි මේ විස්තර කරන ප්‍රශ්න පත්‍රේ බය වෙනවා. අපිට විස්තර කරගන්න තේරෙන්නේ නැහැ. නමුත් පුතේ ඔබට කර්ම ටික ලියලා වුණා. මේවා පුතාට හිතන්න පුතාට කර්ම ටික ලියලා වුණා. ලකුණු කීයක් ගන්න පුළුවන්ද මේ? උදාහරණ කර්ම ටික විතරක් කියවුවත් මම දැන් විස්තර කරන්න එපා කියන එක නෙමෙයි විස්තර කරන්න බැරි වෙලාවක පුතේ විස්තර කරන්න බැරි වුණොත් පුතා නිවැරදිව කරුණක් කිව්වත් පුතේ අනිවාර්යයෙන් මේ වෙන ලකුණු හදන්න ඕනේ. තුන්දේ වාර දල වශයෙන් මේ 3යි 4යි 7යි 9යි 10යි 11 ඔබට කර්ම ටික ලියුවත් පුතේ 18න් 11ක් ගන්න. මේ කෙටි ක්‍රම පුතේ මේ තමයි විභාග රහස්. එනයි විභාග රහස් අපච්චි මේ කතා කරන්නේ පුතේ पेपर ගැන හොඳ අවබෝධයක් තියෙන නිසා ඉලක්කයක් එක්ක වැඩ කරන්න පුතේ. ඒතකොට අපිට ලේසි මේ ගමන යන්න. පුතේ ඒතකොට මේ සමස්ත දෙවෙනි කොටසනේ. කියන්නේ දෙවෙනි පාත්‍රයේ දෙවෙනි කොටස. ඊට පස්සේ පුතේ අපිට ලැබෙන තුන්වෙනි කොටස. මට කියන්න අමතක වුණා පුතේ මේ සමස්ත දෙවෙනි කොටස පුතේ හැදෙන්නේ මේ කොටස හැදෙන්නේ පුතේ ලංකා ඉතිහාසය. ලංකා ඉතිහාසය. කියන්නේ අපේ සිලබස් එකේ පුතේ 10 11 සිලබස් එකේ ලංකා ඉතිහාසයේ පාඩම් වලින් තමයි මේ ප්‍රශ්න 6 හදන්නේ. පුතා දන්නවා 10 20 වෙනි පාඩම් පෙළ ගත්තොත් පාඩම් 10ක් තියෙනවා. මේ පාඩම් 10න් මට මතක හැටියට පුතේ පුනරුදය පාඩම විතරයි ඔබට ලංකා ඉතිහාසය නොවේ. ඒක වැටෙන්නේ යුරෝපා ඉතිහාසය. එහෙනම් පුතේ මේ ඉතුරු පාඩම් 9ම ලංකා ඉතිහාසය. 10 වෙනි 11 ශ්‍රේණියේ එහෙමයි. අපේ 11 ශ්‍රේණියේ අන්තිම පාඩම පළවෙනි කාර්මික විප්ලවයක යුරෝපා ඉතිහාසය. ඊට පස්සේ අපි ගන්නවා
විප්ලව පාඩමක් තියෙනවා. ඊට පස්සේ ලෝක සංග්‍රාම පාඩම. පුතේ ඒක ඔක්කොම යුරෝපා ඉතිහාසය. ගොඩක් තියෙනවා අපිට ලංකා ඉතිහාසයේ පාඩම. ඊනම් තේන ලංකා ඉතිහාසය ඔක ලේසි මේ ලකුණු ප්‍රමාණය ලබා ගන්න. පුතේ ඊට පස්සේ මේ තුන්වෙනි කොටස විදියට දෙන්නේ ඇත්තම ලෝක ඉතිහාසය. මේක දෙන්නේ ලෝක ඉතිහාසය තුන්වෙනි කොටස. ඒකෙන් ප්‍රශ්න දෙකයි හදන්නේ. ඒකෙන් ප්‍රශ්න දෙකයි. 7යි 8යි 9යි. සමස්ත පුතේ පේපර් එකේ සමස්ත ප්‍රශ්න සංඛ්‍යාව 9යි. සමානව ඉඳලා ප්‍රශ්න 10ක් තියෙනවා. දෙක. ප්‍රශ්න 10ක් කියලා ගන්න සිලබස් එකේ නම් ප්‍රශ්න 10ක් තිබුණා. හැබැයි පුතේ අපිට අලුත් සිලබස් එකේ දැන් මේ වෙනකොට පුතේ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. ඊට පස්සේ පුතේ දෙවෙනි කොටසෙන් ප්‍රශ්න 6ක් තියෙනවා. තුන්වෙනි කොටසෙන් ප්‍රශ්න 2යි. මේ දෙකෙන් කීයද තෝරගන්න ඕනේ? 1යි. 18 ඒවා 1යි. සමස්ත ලකුණු 18. දැන් පුතාලා බලන්න. දරුවෝ මේ බැලුවෝ මෙතනින් පුතේ අපිට බලන්න පුළුවන් මේක ලකුණු 30යි. ලකුණු 30යි. එතකොට 72යි 18යි 30යි. පුතේ සමස්ත ලකුණු සංඛ්‍යාව 120යි. සමස්ත ලකුණු 120යි. දැන් පුතේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 120ක් ලැබෙනවා. මේ ලකුණු 120 අපි මොනවා පුතේ බහුවර්ණ පේපර්. මේ ලකුණු 120 පුතේ දෙවෙනි පේපර් එකේ. එනම් පළවෙනි පත්‍රයේ ලකුණු 80යි. දෙවෙනි පත්‍රයේ ලකුණු 120යි. එනම් සමස්ත ලකුණු ප්‍රමාණය 200යි. ඒ 200 දෙකෙන් බෙදනවා. බෙදීම වෙනවම අනුක ලකුණු 100ෙන් තමයි පුතේ අපේ ලකුණු දෙන්නේ. එතකොට ඔහොම තමයි අපිට අපේ පේපර් එක නිර්මාණය වෙන්නේ. පුතේ ඒ නිසා මම හැමතිස්සම අපේ දරුවන්ගෙන් ඉල්ලන්නේ යමක් කරද්දී පුතේ තව කිටි කාලයයි තියෙන්නේ. තාමත් හොඳින් පේපර් එක අධ්‍යයනය කරන්න ඕනේ. හොඳින් පේපර් එක කියවන්න ඕනේ පුතේ. ඉතින් අපි පේපර් එක කරද්දී සුළු සුළු වැරදි අපේ දරුවාදී සිද්ධ වෙනවා. ඉතින් මම බොහොම ආදරෙන් ඉල්ලනවා පුතේ ප්‍රශ්නෙකට පිළිතුරක් ලියද්දී බොහොම නිවැරදිව ලියන්න ඕනේ. මම දෙවෙනි කොටසේදී පුතේ ඔබට කොහොමද ප්‍රශ්නෙට පිළිතුරක් ලියන්නේ? ඒ පිළිබඳව මම නැවත ඔබත් එක්ක ඔබ හමුවට එන්න විශේෂයෙන් පුතේ මම ආදරෙන් ඉල්ලනවා මකන දියර මේ ප්‍රශ්න පත්‍රවලදී පුතේ පිළිතුරු ලියද්දී පාවිච්චි කරන්න එපා. මකන දියර පාවිච්චි කිරීම සපුරා තහන. ඉතින් මේවත් හොඳට ඔළුවේ තියාගන්න පුතේ. මම හිතනවා ඔබට ලොකු ගමනක් යන්න පුළුවන්. ඒක ඔබට මේ ආපු වසංගතයේ පුතේ ආශිර්වාදයක් කරගන්න අපිට බාධක එන්න අපි ජයග්‍රහණය කරා යා යුතුයි. ඉතින් මම හිතනවා මගේ සුහසක් වලව කරන අපේ ආදරණීය පැටවුන්ට නැවත නැවතත් තාමත්ම ශක්තිය දය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපච්චි අදරවතිනවා ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.